ඊට පස්සේ ලියන්න පුතේ මෙයා එරි වාක්‍ය. නිව්ටන්ගේ පළමු නියමය. නිව්ටන්ගේ පළමු නියමය. නිව්ටන්ගේ පළමු නියමය. පැවසෙන්නේ නිශ්චලව පවතින වස්තු එවත් ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය. චලිතවල වස්තු පිළිබඳවයි. වස්තු පිළිබඳවයි. එබැවින් නිව්ටන්ගේ පළමු නියමය. නිව්ටන්ගේ පළමු නියමය. අවස්ථිතිය පිළිබඳ. අවස්ථිතිය පිළිබඳ. නියමයක්. ලෙස හැදින්වේ. Right? සිලියනපති අනුමාත්‍රකාව අවස්ථිතික රාම. අවස්ථිතික රාම. අනුමාත්‍රකාව අවස්ථිතික රාම. දැන් පුතේ අපි දැන් චලිතය ඉගෙන ගත්තනේ මෙන්න මෙහෙම එකක්. වස්තුවක් නිශ්චලතාවයේ තිබ්බත් ඒකාකාර ප්‍රවේගයෙන් ගියත් එයා ත්වරණයකට ලක් වෙන්නේ නැහනේ. එහෙනම් පුතේ අපි ත්වරණයකට ලක් වෙන්නේ නැති ප්‍රදේශ අපි කියන අවස්ථිතික රාම කියලා අපි කියනවා. අවස්ථිතික රාම කියලා අපි කියනවා. එහෙනම් අභ්‍යවකාශයේදී එන්ජිම නිමා දැමු රොකට්ටුවක් අවස්ථිතික රාමුවක් සඳහා හොඳ උදාහරණයක් කියලා අපි කියනවා. අනුමාත්‍රකාව ලියන අවස්ථිතික රාම. එයට ලියන්න. ත්වරණයකට ලක් නොවන ප්‍රදේශ එවත් අවකාශ. ත්වරණයකට ලක් නොවන ප්‍රදේශ එවත් අවකාශ. අවස්ථිතික රාම. අවස්ථිතික රාම. ලෙස හැඳින්වේ. ලෙස හැඳින්වේ. එවිට අවකාශයේදී එන්ජිම නිමා දැමූ රොකට්ටුවක් අවකාශයේදී එන්ජිම නිමා දැමූ රොකට්ටුවක්
निश्चलतावे हो एकाकार प्रवेगे चालित वेमी පැවතිය හැක. එබැවින් අභ්‍යවකාශයේදී එන්ජිම නිමාදෙමු රොකොට්ටුව අවස්ථිතික රාමුවකට හොඳ උදාහරණයක්. ඊළඟට වෙන මේ රූප සරහන දෙක හරිද? එන්නෙක් විතර අඩු වුණා නේ මොකද? දැන් අපිට ලබන සතිය අපිට දැන් ඔය තාම මේ නීතිමය தත්ත්වය හරියටම ප්‍රකාශ වී නොමැත. ලබන සතිය නම් අපි දැන් පන්ති ටිකක් ඔය ආයතන ඇවිල්ලා කරන්න පුළුවන් මට්ටම තියෙනවා. ලබන සතිය එහෙම උද්ද මම ගන්න ඉන්නේ අපි මේ පන්ති අවසානයේ පොඩි මීටින් එකක් ගන්නවා මොකද කරන්න කියලා ළමයිගෙන් අහන්න ලබන සතිය දැන් මම මේ හරියද මේ හෙට තමයි අපේ පණිවිඩය අපිට එන්නේ. ඒ කියන්නේ හෙට සිකුරාදාන ඔය මාධ්‍ය නිවේදන දාන්නේ. ඉස්කෝල පටන් ගත්ත කිව්වට පොඩි සිද්ධියක් තියෙනවා මේ පටන් ගත්තේ ප්‍රාථමික විතරයිනේ. ඒ නිසා අනිත් ඒවාට chance එක දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන් බලමු හෙට නිවුස් වල බලලා ආයතන පටන් ගන්න ආමිත මුල්ම අවස්ථාවේ දානවා දැන් ඉන්න කට්ටිය දැන් ඔය ප්‍රවාහන ගැටලු තියෙනවද දන්නේ ඔය චුට්ටක් කතා කරගන්න ඕනේ යන්න අම්මලා තාත්තලා වැට්ට යනවා පන්ති ඉන්න එහෙම හැකියාව පොඩ්ඩක් සලකා බලන්න එනවා අපි පන්ති අවසානයේ පොඩි මීට් දෙකක් ගන්නවා වෙන වෙනම පන්ති දෙකට right ඊට පස්සේ තියෙනවද නිව්ටන්ගේ දෙවන නියමයට කලින් අපිට භෞතික රාශියක් හඳුන්වන්න තියෙනවා
ඒ භෞතික රාශියක් ඒකක හා මාන පාඩමේ අපි කතා කරා. නමුත් ඒක අපි දැන් සමීකරණයක් ලෙස ගත්තේ නෑ එතනදී. ගම්මිතාව කියන්නේ මොකක්ද කියලා. ගම්මිතාව. ඒක කියන්නේ මොමන්ටම් කියලා කියන්නේ. මොමන්ටම්. දැන් ගම්මිතාව කියන එක අදහන්නේ ගම්මිතාව විරුද්ධ දැක්වීම තියෙනවා. යාන්ත්‍රික විද්‍යාවේ ගම්මිතාව කියන එක අදහස්. ස්කන්ධයේ එවන වස්තුවක් v ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය තමයි අපේ ගම්මිතාව. එහෙනම් ගම්මිතාව කියන එක අපි හඳුන්වන්නේ ගම්මිතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ගම්මිතාව සඳහා අපි සාමාන්‍ය ක්‍රියා කරගන්න. ස්කන්ධයේ ප්‍රවේගය v. v සමාන mv. එහෙනම් අපි මෙයාගේ මම ඒකක ගත්තොත් ගම්මිතාව ඒකක කිලෝග්‍රෑම් මෙයා ms එකේ ප්‍රවේගය kg ms එකේ කියන්නත් පුළුවන්. එහෙම හදන්නත් පුළුවන්. මෙහෙම එකකයක් හදා ගන්නත් පුළුවන්. දැන් kg ms ශ්‍රේණ එක මම s වලින් බෙදලා s වලින් වැඩි කරා වෙනසක් වෙන්නේ නැහැ. දැන් මේකේ kg ms ශ්‍රේණ දෙකනේ. වැඩි කිරීම s. kg ms ශ්‍රේණ දෙක කියන්නේ නිව්ටන්. මෙයා තත්පර. එහෙනම් ගම්මිතාව වේගයක නිව්ටන් තත්පර කියන්නත් පුළුවන්. මෙයාගේ මාන ගත්තොත් ස්කන්ධයේ මාන m ප්‍රවේගයේ මාන l තීරණ එකයි. මෙයා ml තීරණ එකයි. මොන පුතේ මෙයාගේ මාන. දැන් මේ ගම්මිතාව ගත්තොත් මෙයා දෛශික රාශියක් නේ. මේ ගම්මිතාව ගත්තොත් පුතේ මෙයා දෛශික රාශියක්. දෛශික රාශියක් නිසා මෙයා සලකන සෑම විටම දිශාවක් සලකනවා. දැන් උදාහරණයක් ගත්තොත් අර අපි චලි සමීකරණ වගේ. දැන් ස්කන්ධ එවන වස්තුවක් u ප්‍රවේගයෙන් යනවා. මේ θ කෝණයක් කාන්තේ. අපිට දෛශික විභේදනයේ ප්‍රවේගී විභේදනය වගේ ගම්මිතාවත් විභේදනය කරගන්න පුළුවන්. දැන් අපි මේ දිශාවට ගම්මිතාවය කියන්නේ මෙහාට u cos θ මෙහාට u sin θ නේ. m වාරයක් u sin cos θ මෙහාට. එහෙනම් මෙයා mu cos θ. මේ දිශාවට ගම්මිතාව ගත්තොත් m වාරයක් u sin θ. මෙයා mu sin θ. මෙයා mu sin θ. ඕන අපිට පුතේ ගම්මිතාව මේ දිශාවට සලකන්න පුළුවන්. මේ දිශාවට ගම්මිතාව කියන්නේ ස්කන්ධ වේදික ප්‍රවේගය. mu නේ. එහෙම ගන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් සංඛ්‍යාත්මක උදාහරණයක්. දැන් මෙයාගේ ස්කන්ධේ 20යි කිලෝග්‍රෑම්. මෙයා 100යි මිශ්‍රණය. එනේ මේ කෝණයේ අංශක 30ක්. මෙහාට ප්‍රවේගයෙන් 100යි cos 30යි. මෙහාට 100යි sin 30යි. right? එතකොට මේ දිශාවට ගම්මිතාව ගන්නකොට එහෙනම් 20 වාරයක් 100යි cos 30යි. සුළු කරලා දාන්න. cos 30 කියන්නේ මොකද වෙන්නේ? මේ දිශාවට ගන්නකොට 20 වාරයක් 100යි sin 30යි. මේ දිශාවට ගම්මිතාව ගන්නකොට 20 වාරයක් 100. ඒකකින් නෝත් එක උන්නා kg ms නේ. ඔන්න පුතේ ගම්මිතාව කියන භෞතික රාශිය. මොකද අපි
නිව්ටන් නියම කොටසේදී වඩාත් සුලභවම කතා කරන රාශිය තමයි ගම්මිතාව කියන භෞතික රාශිය. ලියන අනුමාත්‍රිකාව ගම්මිතාව. ගම්මිතාව. මොමන්ටම් ඒ අර්ථය ලියන්න. ද්‍රව්‍යමය අංශුවක් සලකා. ද්‍රව්‍යමය අංශුවක් සලකා. ද්‍රව්‍යමය අංශුවක් සලකා. ගම්මිතාව. යන භෞතික රාශිය. ගම්මිතාව යන භෞතික රාශිය. අර්ථ දක්වන්නේ ස්කන්ධේ ප්‍රවේගයේ ගුණිතය ලෙසයි. ස්කන්ධේ ප්‍රවේගයේ ගුණිතය ලෙසයි කියලා මේක දාගන්න උදාහරණ දාගන්න. අද පන්තිය පටන් ගන්නකොට 20ක් මාව කවුද නැතුනේ? දෙන්නේ කඩු වෙලා තියෙනවා. යංග හරි දුරක්ෂි හරි වර්ණ හරි සංදීපනී හරි යමෝද්‍ය හරි ඉනු තීචක ඉන්නවා. ලක්ෂි නිරාශක් තියෙනවා. පස්සින්ගේ ලාංකෙන්දී නිෂා නිෂිත පරීක්ෂා සංදීපනී සනුව පුරුෂිකා ප්‍රබාලි තේරෙන් දෙන්නේ තමයි අඩු වෙලා තියෙන්නේ. ඒ ගන්නකො බා. තමන්නම වීඩියෝ එකක් කොහොමද කරා මම මේ.
ඉවර කට්ටිය අත උස්සන්න. ඉවර නම් අත උස්සන්න. ඉවර නම් අත උස්සන්න. එහෙම ප්‍රසක් දාලා අත උස්සන්න ලේසි. කට්ටියත් කියන්නේ බව 7ක් 8ක් ඉවරයි වගේ. ඇති නේද වෙලාව? ලියන්න පුතේ තරුවක් දාලා යටි වාක්‍යයක්. ගම්මිතාව දර්ශකයක් බැවි ගම්මිතාව දර්ශකයක් බැවි
එය සලකන සෑම විටම දිශාවක් සැලකිය යුතුයි. එවිට සලකන දිශාවට පවතින ගම්මිතා සලකන දිශාවට පවතින ගම්මිතා දන් ලෙසක් ප්‍රතිවිරුද්ධ දිශාවට පවතින ගම්මිතා ඍණ ලෙසක් සලකනු ලැබේ. ඊට පස්සේ දැන් ඔන්න ගම්මිතාව ඇසුරින් තමා පුතේ නිව්ටන්ගේ දෙවන නියමය අපි අර්ථ දක්වන්නේ. නිව්ටන්ගේ දෙවන නියමය කියන්නේ මෙන්න මෙහෙම අදහසක්. දැන් පළවෙනි නියමයෙන් කියු පුතේ බාහිර අසන්තුලිත බලයක් නොයදේ නම් කියලානේ. දැන් දෙවන නියමයෙන් කියන්නේ බාහිර අසන්තුලිත බලයක් යෙදුනොත් මොකද වෙන්නේ කියලා තමයි කියන්නේ. ඒ නිසා නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියන්නේ යම් වස්තුවක් මත යෙදෙන බාහිර අසන්තුලිත බලය එම වස්තුවේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතිකයි. බලයේ දිශාව ගම්මිතා පරිවර්තනයේ දිශාව අපවහගත. යම් වස්තුවක් මත ක්‍රියා කරන බාහිර අසන්තුලිත බලය එම වස්තුවේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතිකයි. බලයේ දිශාව ගම්මිතා පරිවර්තනයේ දිශාවයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් අපි හිතමු මේ තියෙන්නේ වස්තුවක්. ස්කන්ධයේ එම්බන වස්තුවක් U ප්‍රවේගයෙන් චලිත වෙනවා. මෙයා මත එක් බලයක් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා. මෙයාගේ ප්‍රවේගය v දක්වා දුනා කියන්නේ මේ සඳහා ගත වූ කාලය. දැන් මම ගන්න ඉස්සෙල්ලාම එනේ මේ දිශාව වස්තුවේ පෙරගාමිතාව මෙයා එන්නේ පෙරගාමිතාව මේ දිශාවට වස්තුවේ පසුගාමිතාව මෙයා දැන් මේ ගාමිතාව වෙනසෙන්නේ පුතේ t කාලයකදී. එහෙනම් t කාලයක වස්තුවේ මේ ගාමිතාව වෙනස කිව්වොත් වෙනස ගන්න පුතේ අපි ප්‍රවේග ගත්තත් පසු වලින් පෙරනේ. එහෙනම් මෙයා පසුගාමිතාවේ අඩු කරන්නේ පෙරගාමිතාව. පෙරගාමිතාව. පසුගාමිතාව එන්නේ. පෙරගාමිතාව එන්නේ. මේ තියෙන t කාලයකදී වස්තුවේ ගාමිතාව වෙනවා. එනම්ත් 1s කාලයකදී
වස්තුවේ ගාමිතාව වෙනස් කියන්නේ. එම්බීරණේලියෝ කාලෙන් බෙදන්න ඕනේ නේද? එහෙනම් මේ ඉන්නේ ගාමිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එම්බීරණ එම්යු වෙදී ගාමිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් දෙවන නියමයෙන් කිව්වේ මොකක්ද? දෙවන නියමයෙන් කිව්වේ කලින් බලයක් දුන්නේ නැහැ දැන් බලයක් දෙන්න. මේ බාහිර අසමතුලිත